අපි නම් ටිකත් ගෲප් එකට දාගමු. හස්මුත් එව්වනේ. රයිට් රශිනි මට කියවන ප්‍රශ්නේ. රශිනිට තමයි මම ওই වගේ බාර දෙන්නේ. 192.168.10.20 මෙම ලිපිනය උපජාල 10කින් සමන්විත ආයතනයක කිසියම් උපජාලයකට අයත් ලිපිනයකි. එම ලිපිනයේ අයත් උපජාලයේ කස්ටම් සබ්නෙට් මාස්ක් එක කුමක්ද යන්න ද්විමීය භාෂාවෙන් දක්වන්න. දෙවැනි එක එම කස්ටම් සබ්නෙට් මාස්ක් එක ආධාරයෙන් අදාළ උපජාලයේ ජාල ලිපිනය ගණනය කරන්න. තුන්වෙනි එක ඉහත සඳහන් කරන ආයතනයට අදාළ අනිකුත් උපජාලවල ජාල ලිපිනය, විකාශ ලිපිනය, ආරම්භක හා අවසාන පරිගණකවල ලිපින මොනවාද දක්වන්න. හතරවෙනි එක තවද ඉහත ආයතනයේ ජාල සැකසීමේදී ජාල සම්බන්ධ කිරීම සඳහා රවුටරයක් භාවිතා කිරීමට එම ආයතනය තීරණය කොට ඇති බවද වැදගත්සේ සලකන්න. රයිට්. මම දැන් දිලුම්ගේ ආන්සර්ස් ටික බලන් යනවා. අන්න ලිපිනය උපජාල හතගෙන කස්ටම් සබ්නෙට් මාස්ක් එක කුමක්ද යන්න ද්විමීය භාෂාවෙන් දක්වන්න. කස්ටම් සබ්නෙට් මාස්ක් එක. උපජාල 10ක්. සබ්නෙට් බිට් 4ක් වෙනස් වෙනවා. රයිට් හරි. පළවෙනි එක හරි දිලුම්ගේ. දෙවෙනි එක බලමු. සබ්නෙට් මාස්ක් එක අදාළ ජාල ලිපිනය ගණනය කරන්න. දෙක හරි දිලුම්ගේ. තුන්වෙනි එක උපජාල
कितने तरह के Oh, Dilum Hari. Dilum Hari. කවුද ප්‍රශ්නේ එකයිනේ දාලා තිනවා මට. answer ඔක්කොම දැම්මනේ. කොහෙද ඔක්කොම දාලා? මේ පස්සේ දාලා නෑ මම මේ වෙන එකනේ අරන් තින්නේ රශිනිගේ කියලා. අයියෝ රශිනිවත් මාර වැඩනේ කරන්නේ. බලලා තින්නේ හැබැයි මෙසේජ් ටික. ඈ? දාපු ටික බලලා. දාපු ටික දැන් බැලුවේ. වෙන එකක් මං අරන් තින්නේ වාගේ කියලා. බලන්න. දිලුම් හරි. දිලුම් හරියටම හරි. network address එක හරි.
ඔව් රශිනී මේ හැමතැනකදීම ඔයා රවුට් එකට IP එකක් දීලා තියෙන හොඳයි. රවුට් එකට IP එකක් දීලා තියෙන ඒ දෙන IP එක පුතේ හැම එකකම ෆස්ට් PC එකට කියන්නේ ෆස්ට් PC එකට දෙන්න කලින් IP එකක් ඉෂුව කරා නම් හොඳයි. හරි පළවෙනි කම්පියුටර් එකට දෙන්න කලින් IP එකක් ඉෂුව කරා නම් හොඳයි. දුන් දීලා එතකොට ඉවරයි. එතනින් එහාට පල්ලෙහාට තමයි IPs මේ කම්පියුටර්ස් වලට ගන්න. රයිට්? මෙහෙම කරාට ප්‍රශ්නයක් නැහැ. මේක හරි. ප්‍රශ්නයක් නැහැ අපිට ඒ රේන්ජ් එකේ ඕන එකක් රවුට් එකට දෙන්න පුළුවන්. ඒ වුණාට අර විදියට කරන්න එතකොට වැඩේ ෆුල් කම්ප්ලීටඩ්. දිලුම් හරි රශිනී හරි දෙන්නගේම උත්තර හරි. හොඳයි. දිලුම් හරි රශිනී හරි ඊට පස්සේ කවුද බලන්නේ? ඔය බලන්න සඳලි මොකද්ද කරලා තින්නේ? සඳලිවා කරපු ක්‍රමේ හරි ඔයා පුතේ රවුට් එකට IP එකක් වෙන් කරලා නැහැ. සඳලි හරි කරපු ක්‍රමේ හරි පුතේ. ඔයා හරි මේ කියපු විදිය හරි. හැබැයි ඔයා රවුට් එකට IP එකක් වෙන් කරලා නැහැ. ඒක වැරද්දක්. රවුට් එක කනෙක්ට් කරද්දි රවුට් එකේ දැන් අදාළ නෙට්වර්ක් එක කනෙක්ට් කරන පෝට් එකට ඒ නෙට්වර්ක් රේන්ජ් එකේ IP එකක් අපි දෙනවා. එතෙන්දි ගොඩක් වෙලාට රිසර්ව් කරන්නේ කියන්නේ මේ ස්ටෑන්ඩඩ් එක අනුව රිසර්ව් කරන්නේ අපි ෆස්ට් මුල්ම IP එක අයින් වෙනවානේ නෙට්වර්ක් ඇඩ්‍රස් එකට. මුල්ම IP එක අයින් වුණාට පස්සේ ඊළඟ IP එක තමයි රවුට් එකට රිසර්ව් කරන්නේ. ඊළඟට තමයි ඒ රිසර්ව් කරපු එකකින් යට ඉඳන් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකට ඉස්සෙල්ලා IP එක දක්වා අපි කම්පියුටර්ස් වලට ඉෂුව කරනවා. පැහැදිලිද සඳලි? රවුට් එකට IP එකක් ඉෂුව වෙන්න ඕන. තේරුණාද පුතේ? හා සර්. රයිට්. ඔයාගේ වැරදි නෑ. ඔයා හරියටම හරි කරලා තියෙනවා. අර රවුට් එකට IP එක ඉෂුව නොවෙච්ච එක විතරයි වෙලා තියෙන්නේ. අනිත් ටික හරියටම හරි කරලා තියෙනවා. දැන් තේරුණා වැඩේ නේ? තේරලා තියෙනවා දරුවට. සඳලි හරි රශිනී හරි දිලුම් හරි. කසුනි
ප්‍රශ්නයක් තියෙයි. කියන්න ප්‍රශ්න තියාගන්න එපා. මේ දැන් මේ උපජාල 10ක් තියෙනවානේ. ඔව්. ඒ උපජාල 10 මේ පළවෙනි උපජාලය ගත්තොත් ඒ කියන්නේ සබ්නෙට් ID එක එන්න ඕන 0.4ක්ද නැත්නම් ඒ කියන්නේ පළවෙනියෙන්ම එකද එන්න ඕන. ඒ කියන්නේ මොකක්ද දිලුම් 0.4ක්. පළවෙනි උපජාලය ගත්තාම ඔව් දැන් පළවෙනි උපජාලයකම ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් A නම් දැන් ඒකට වෙන වෙන ඒ කියන්නේ මේ නෙට්වර්ක් ID නෙට්වර්ක් ඇඩ්‍රස් එකේ සබ්නෙට් ID එක 0.1 දෙන්න ඕන නැත්නම් 0.4ක් දෙන්න ඕන. එහෙම එන්නේ නැහනේ. 0.4ක් සබ්නෙට් ID එකට පුළුවන් නේ. ඒ කියන්නේ කෙලින්ම ඒ කියන්නේ බිඳුවේ ඉඳලා පටන් ගන්නත් පුළුවන්. පුළුවන් බිඳුව එක දැන් අපි බිඳුව ගත්තොත් අපි මේ මෙතන අපි මෙහෙම හිතමු IP දෙකක් යනවා කියන්නේ සබ්නෙට් බිට් දෙකක් විතරක් යනවා කියලා හිතන්න. එතකොට කොහොමද යන්නේ? බිඳුව එක බිඳුව එක එහෙමනේ යන්නේ. තේරුණාද? ඔව් සර්. හරි හරි. පැහැදිලිද දිලුම්? පැහැදිලි. එතකොට අපි හතරක් ගත්තොත් බිට් හතරක් ගත්තොත් බිඳුව ඊට පස්සේ බිඳුව එක ඊළඟට බිඳුව එක ඔහොම යනවා. තේරුණාද? ඊට පස්සේ බිඳුව එක ඊට පස්සේ එක ඔහොම යනවා. ඊට පස්සේ ආපහු වෙනස් වෙනානේ. ආයි වෙනස් හරි සර්. තේරුණානේ වාට? ඔව් හරි දැන් පැහැදිලි. ඊයේ මාර වැඩක් වුණා මගේ අතට. මේක කෙලින්ම පැටලුණා. මේ මං ඊයේ දවල් ෆාමසි එකකට ගියා බෙහෙත් කියන්නේ මේ ගෙදරට අවශ්‍ය බෙහෙත් වගේක් අරගන්න. ඒ වෙලාවේ එක පාට තියුණා ලයිට් කණුවක්. නොහිතපු විදියට ලයිට් කණුවේ පැටලුණා අත. වැදුනද සර්? ඈ? වැදුනද? මට තේරුන්නේ නැහැ. වැදුනද ගිහින්? නෑ වැදුන්නේ නැහැ. වැදුනා නම් මෙහෙම ඉන්නේ නැහැ. එහෙනම් අද ඔයගොල්ලන්ට එන්න වෙනවා එහෙනම්. අපේ ගෙවල් පැත්තේ එන්න වෙනවා කට්ටියට වැදුනා නම්. ක්ලාස් නෙවෙයි එනවාද? ඔන්ලයින් නෙවෙයි එන්නේ. ෆිසිකලි ඇවිල්ලා යන්න වෙනවා එහෙනම්. එහෙම වුණා නම් කට්ටියට. වැදුන්නේ නැහැ. ඒකේ තිබුණා මෙහෙම මේ ඇන දෙක පස්සේ මම දැක්කේ. එතන මම මේ කණුවටම කිට්ටු කරලා තමයි වාහන කායකත් නවත්තලා තිබ්බේ. මොනවා වුණාද කියලා හිතා ගන්න බෑ. එක පාට වැදුනා අර ඇන දෙක මේ සම්පූර්ණ අත ගියා මෙහෙම. ත්‍රාස් ගාලා. මෙතන මෙහෙම ගියා. කැපිලායි තියෙන්නේ සර්? ඈ? කැපිලාද තියෙන්නේ? කැපිලා කියන්නේ මේ නිකන් අර පිහියකට මෙහෙම අදින්නේ. අන්න ඒ වගේ සරාස් කාලා ගියා. අර නිකන් හැම සුදු වෙන්නේ. මට හිතා ගන්න බැරුණා. ඒක දැක්කම මම මොනා කරන්නද මම එහෙම අත පොඩ්ඩක් වහගෙන හිටියා ටිකක් වෙලා ගියා. තරු පෙන්ලා තියෙන හරියට දවල් 12 මාට විතර වගේ. තිස්ස හොඳ නෑනේ. හොඳ නෑ තමයි. ඉතින් මොනා කරන්නේ? යකඩනේ. ඈ? යකඩනේ. යකඩ තමයි මොනා කරන්නේ? මේව යකඩ කියන්නේ මේ අර කියන්නේ බිම ගෑවිලා තියෙච්ච දෙක. ඒ යකඩ දෙකක් මේ එහෙම එච්චර මලකට පොඩ්ඩක්වත් නෑ. එතන මේ ලයිට් කණුවටම අල්ලලා බෝඩ් එකක් හයි කරලා තියුණා එතන ෆාමසි. ඒක ඉතින් මම ඒගොල්ලන්ට මුකුත් කියන්නත් බෑ ඉතින්. යකඩ තමයි. නමුත් හැබැයි දැන් ඒ වුණාට බිම තිබිච්ච එකක් නෙවෙයිනේ. දැන් බිම ගොඩක් දවසක් තිබිච්ච එකකුත් නෙමෙයි උඩ තිබුණේ. ඉතින් ඒ නිසා මේ මමත් ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. ඇවිල්ලා මං ගෙදර ඇවිල්ලා බෙහෙත් දාගත්තා. වෙලත් පැය 2කට 3කට විතර පස්සේ තමයි ගෙදර ආවේ. ඇවිල්ලා බෙහෙත් දාගත්තා. ඩෙලෝ වොල් පෙන්ලා හිටියේ මං ඒ වෙලාවේ. මං හිතුවේ ඇතුළටම ගියා කියලා කඩාගෙන සුදු පාටට හැම දැක්කේ මං ඒ බැලුවෙත් නැහැ. එහෙම ෂක් ගාලා ෂර්ට් අතින් වහගෙන එහෙම හිටියා.
දැන් තමයි රිදෙන්නේ. මේ මුළු අතම රිදෙනවා. රයිට්. අපි යමු පාඩමට. මේ කසුනි කාවින්දී. කසුනි වාගේ උත්තරවල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සබ්නෙට් ඇඩ්‍රසස් දාලා තියෙනවා. බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකක් දාලා තියෙනවා. ෆස්ට් IP එක දාලා තියෙනවා. මොකද්ද මේ සබ්නෙට් ඇඩ්‍රස්? හරි. සබ්නෙට් ඇඩ්‍රස්. ඕකේ. නෙට්වර්ක් ඇඩ්‍රස්. සබ්නෙට්ස් නෙට්වර්ක් ඇඩ්‍රස් සබ්නෙට් ඇඩ්‍රස් කියන්න එපා. සබ්නෙට්ස් නෙට්වර්ක් ඇඩ්‍රස් කියලා දාන්න. උපජාලයේ ජාල ලිපිනේ. සබ්නෙට්ස් නෙට්වර්ක් ඇඩ්‍රස් කියලා දාන්න ඕන. ඔයා ලස්සනට ටේබල් එක ගහලා කරලා තියෙනවා. ෆස්ට් IP ලාස්ට් IP. කොහේ එතකොට රවුටර් එකට දීපු IP එක? සර් එක ලිව්වේ නෑ. ලියන්න කියලා නැති හින්දා. හරි ෂෝක් මෙච්චර ලස්සනට කරලා ඉවර වෙලා. මෙච්චර ලස්සනට කරලා ඉවරලා මොකද්ද මේ කරන් තියෙන්නේ? අනිවාර්යෙන් ඒක වියංගයෙන් දීලා තිබිච්ච හින්දා අර ඔව් එයාත් වියංගෙන්ම දීලා වැඩේ. අච්චර ලස්සනට කරලා. ඒ කියන්නේ රවුටර් එකට IP එකක් මම බැලුවේ ඒක රවුටර් එකට IP එකක් එයා ඉෂුව කරලා තියෙනවා. ඒ ඉෂුව කරපු එක එයා හිතේ තියාගෙන ඉන්නේ. බලපු කෙනාට හිතා ගන්න දීලා තින්නේ මේක තමයි රවුටර්. ඉෂුව කරලා දිගටම IPs ඉෂුව කරලා. ඒ වගේ වැඩ කරන්න එපා. අපරාධ වැඩ කරන්න එපා. හරි වා කරපු ඉතින්. දිලුම් හරි, සඳලි හරි, රශිනි හරි, කසුනි හරි. රයිට්. අද සුදීප එන එකක් නෑ මේ විදියට නේ. අසුන්ත අසුන්ත කොහොම මේක ගලපුවා වැඩේ? ගලපලා නෑනේ. ඔයා අයුවද ගලපපු එකක්? ඔයාගේ IPs ටික හරි. රවුටර් IPත් හරි. කොහොම හරි කතාව වගේ. ඔයා අතන ඇන්ඩ් එක ගලපලා පෙන්නලා නෑ. එහෙම කරද්දි ගලපලා පෙන්නන්න ඕන. තේරුණාද? ඔයා නිකම්ම මේ කස්ටම් සබ්නෙට් එක දැම්මා. මං කිව්වේ ඒකේ නෙට්වර්ක් ඇඩ්‍රස් එකනේ හොයන්න කියලා. ඔයා නිකම්ම කස්ටම් සබ්නෙට් එකක් නෑ කස්ටම් එතන කස්ටම් සබ්නෙට් එකක් පෙන්නලා නෑ නේවා. ඔන්න වැඩේ වණ කරගෙන. බයිනරිස් වලින් පෙන්නලා නෑ එතන. බයිනරිස් වලින් පෙන්නලා නෑ. ඔයා නිකම්ම මේ නෙට් ඇඩ්‍රස් එක අරගෙන විතරයි එතන කරලා තියෙන්නේ. ඒක පෙන්නලා නෑ පෙන්නන්න ඕන පුතේ. අනිත් ටික හරි ඔයා IPs මේ මැෂින්ස් වලට IP කියන්නේ මොනවාද? සබ්නෙට්ස් වලට IP දීපු විදිය. කියන්නේ සබ්නෙට් වල මේ ෆස්ට් IP ලාස්ට් IP ඒ ටික හරි. අරක වැරදි බලන්න මොකක්ද කියලා. හැනා අගින්ද මුලට කරලා තියෙනවටයි. මේ ලස්සනට කරලා තියෙන්නේ. ආසයයි. හොඳයි. සර් ඔව්. සර් මේ අනේ සර් මට එච්චර තේරෙන්නේ නැහැ අර කලින් උත්තර ප්‍රශ්නයක් හැනයි මමයි දාගත්තේ අර ක්ලාස් එකක් මේ වෙනම ඔයා කරලා තියෙනවානේ මේ හොඳට කරලා තියෙන්නේ. ඔව් සර් ඒතර රවුටර් එක එහෙම අර කිව්වම ටිකක් අර අවුල් වගේ. නෑ දැන් රවුටර් ගැන හිතන්න එපා ඔයා. ඔය වීඩියෝස් ටික ඔක්කොම බැලුවද දුවේ? සර් මට එකක් අර පැරුණා අර තුන්වෙනිදා එක මම සෙට් දාලා සර් මෙසේජ් එක දාලා තිබ්බා මේ සර් සීන් එදාට ලෙඩ වෙච්ච දවසේ සර්
ඊට පස්සේ මම ලෙඩේට දවසේ ක්ලාස් එක තිබුණේ නෑනේ. නෑ මං ඉල්ලලා දීප මැසේජ් එකක් දාන්න සර්. එහෙනම් ඒ දවසේ වනම් මොකක්වත් බලන්න නැතුව ඇතිද මං එවන්න. ඒ දවසේ මේ නිකන් තනිකර විකාරෙන් වගේ හිටියේ මම. තව ටිකක් පස්සට තිබුණ බලන්න මේ බැලුවේ නැහැ 2-3ක් වගේ තිබ්බ මේ අර ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක හදන ඒ ටික තියෙනවා බලන්න මට. ඔව්. ඒ ටික ඒ වීඩියෝ එක බලන්නත් තියෙනවා සර් අර ප්‍රශ්නෙත් අර හැනත් එක කතා කරලා දාගන්න වෙනම දවසක්. කවද්ද දාගන්නේ? ඒක තමයි සර් මේ කවද්ද පුළුවන්? ඒකට පුළුවන් දවසක් තමයි ඉතින් මට නම් ඕන වෙලාවට හැනටත් කොහොමද දන්නේ? හැනා මෙහෙම කරන් ඉන්නවා බලාගෙන. බලන්නකෝ දිලු. හැනාට එච්චතේ. බදාදා කොහොමද? බදාදා උගලන්ගේ ක්ලාස් එක නෑනේ කොහොමත්. නේද? ඔව් සර්. බදාදා සෙෂන් එකක් දාමු. බදාදා උදේ එකක් තියෙනවා ඒක ඉවරනාට පස්සේ බදාදා අපි 10-11 විතර එකක් දාමුද? මට නම් ප්‍රශ්නයක් නෑ සර් හැනට කොහොමද? ඒකට ඕන කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. බදාදා මං දාන එකට 10-11 එක හරි එහෙනම් මේ බදාදා 10-11 පොඩ්ඩක් ආයේ මට මැසේජ් එකක් දාලා මතක් කරන්න සර් මෙහෙම එකක් කිව්වා කියලා 10-11 අනිත් අපේ ක්ලාස් එකේ ඉන්න ඕනම කෙනෙකුට ඒක එන්න පුළුවන්. ඒක එක්ස්ට්‍රා සෙෂන් එකක් යන්නේ තියෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්න ඕනම කෙනෙකුට ඒකට එන්න පුළුවන්. එක්ස්ට්‍රා සෙෂන් එකක් යන්නේ. රයිට්? ගැටලු කරගන්න එපා නොදන්න දේවල්. කීයේ ඉඳලා ගිය වෙනකන් සර්? උදේ කියන්නේ 10-11 මාර 12 විතර වගේ නේද? thank you sir. හරි. පුළුවන් අය එන්න. ඕන කෙනෙකුට. ඕපන්. අසුන්ත රසුනි රාශිනි දිලුම් මොන හරි ගැටලු තියෙනවා නම් කතා කරන්න එදාට සෙට් කරන් එමු කතා කරමු. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ යන සෙෂන්ස් වලට අමතර සෙෂන් එකක් මම ඔයාලා වෙනුවෙන් දැන් දාන්න. රයිට්? රයිට්. එන්නකෝ දැන් මම බලමින් හිටියේ කවුද? හැනාගේ එකනේ. හැනා රවුටර් එකටත් IP එකක් දීලා තියෙනවා හොඳයි. හැනත් කරලා තියෙන හොඳයි. හැනා හොඳට කරලා තියෙන වැඩේ. හසුන්ත වැඩේ වරද්දලා මට පුතේ හදලා එවන්න වෙනවා වහාම. ඔය මේවට ලකුණු අඩු කර මං කිව්වේ ලකුණු දෙනවා කියලා. ලකුණු අඩු කරගන්න එපා. ඔයා දන්න ළමෙක් නොදන්නව නම් කමන්නේ. දන්නවා. සුදීපක එක බලන්න සුදීපත් කරලා තියෙන වැඩේ හොඳට. සුදීප හොඳයි. දැන් වැඩේ අවබෝධයෙන් යනවා කියන එක මට තේරෙනවා. හරි. ඇත්තටම කට්ටිය හොඳයි. හොඳට කරලා තියෙනවා. මම ලකුණු ටික දාලා දෙන්නම්. ලකුණු එක එක්කෙනාට කීයද කියලා මම මාක්ස් දානවා. ලොකු ගණන් වලින් නෙමෙයි මම 10න් තමයි ලකුණු දෙන්නේ මං හැමෝටම දාන්නම් මෙයාට මේ ගානයි මෙයාට මේ ගානයි කියලා කාගේවත් ලකුණු අඩු වෙන්නේ නැහැ ලකුණු හොඳට තියෙනවා අහසුන්ද මට ආයේ මේක කරලා යවන්න ඕන අර තිවිච්ච අඩුපාඩුව නැති කරලා අඩුපාඩු තියාගන්න බෑ රයිට් ඒක හදලා යවන්න ඕන එවනවා නේ මට ඔව් සර් අනිවාර්යෙන් දාන්න ඕන රයිට් ඕකේ ප්‍රශ්න ටික බැලුවා ප්‍රශ්න ටික හැමෝම හොඳට කරලා තියෙනවා කසුනේ මට ඔයාගේකෙත් වෙනසක් කරලා එවන්න ඕන. ඔයාගේ IP රවුටර් එකට වෙන් කරපු IP එක මට ඕන. මට බලලා හිතන්න බෑ ඒක. හරි සර්. හරි. හරි.
ඒක මම ව්‍යංගාර්ථයෙන් දීපු නිසා එයාත් දුන්න ව්‍යංගාර්ථය අර දිලුම් කිව්වා වගේ. එහෙම බෑ. තේරුණාද? නෑ එතන දැන් ඒ වගේ එකක් දෙන්නේ මෙතන රවුට් එකක් තියෙනවා කියන අදහස. දැන් අපි සාමාන්‍යයෙන් අපි හිතමු අපි නෙට්වර්ක් එකක් ගහනකොට දෙනවා අයිඩියා එකක්. මේව රවුට් එකකුත් මන් දාන්න ඕන. එහෙම කියපු ගමන් හරි රවුට් එකක් දානවානේ අපි රවුට් එකටත් IP එකක් වෙන් කරනවා. ඒකත් පෙන්නනවා. මෙන්න මේක තමයි ඔයා කිව්වනේ රවුට් එකක් දානවා කියලා. ඒ නිසා මම රවුට් එකටත් වෙන් කරා. මේක තමයි ඔයා රවුටර් එකක් දාන්න නම් එන්න ඕන. රවුටර් එක ගැන මෙන්ෂන් කරපු නිසා අනිවාර්යෙන් එයාටත් IP එක රිසර්ව් වෙන්න ඕන. එතකොට තමයි කස්ටමර් සැටිස්ෆයි වෙන්නේ. සමහර විට කස්ටමර් දැන් අපි ඕක හිතමු අපි අපේ කස්ටමර් කෙනෙක්ගේ පැත්තට දාලා එතෙන්දි කස්ටමර් එතකොට මෙහෙම දෙයක් කරනවා. සමහර විට කස්ටමර් නිකන් හිතන රවුට් එකක් දානවා කියලා වත් එක්ක ඕගොල්ලත් එක්ක කතා කරද්දි කියනවා මට රවුට් එකකුත් මේ පැත්තට කියන්නේ මේ ටික කනෙක්ට් කරන්න ස්විච් එකකින් නෙවෙයි රවුට් එකක් මම දාන්න හිතන් ඉන්නවා. එහෙම කියලා කියනවා. එහෙම කිව්ව නිසා ඔයාලා මේක හදනවා BOQ එකක් හදනවා ලස්සන්ට මේ ටික දාලා රවුට් එකකුත් දාලා රවුට් එක දාලා රවුට් එකටත් IPs වෙන් කරලා හදනවා. එහෙම දීලා ප්‍රොපෝසල් එක දෙනවා කස්ටමර්ට. දුන්නට පස්සේ මෙයා බලනවා ප්‍රොපෝසල් එක දැක්ක ගමන් මිනිහට ආස හිතෙනවා මිනිහා නිකන් අර ලාවට ඔළුවේ කරකිච්ච අදහස රවුට් එක දාන්න ඒක අනිවාර්යෙන් දාන තැනට එනවා. මං කියන දේ තේරුණාද? රවුට් එක දාන තැනට එනවා. නොහිතු හිතේ තිවිච්ච අදහස අර අපි නොදැනුවත්වම අපි අර කරපු දේත් එක්ක මිනිහා ගෙන් එනවා එළියට ඉබේ මේක මං දාන්න ඕන කියන්නේ. මොකද මම හොඳම උදාහරණ මේ ළඟදී මගේ මේ ක්ලයන්ට් කෙනෙකුට ගෙස්ට් කෙනෙක් එයා අපි ඩිස්කෂන් එකක් තියුණා. එයාගේ ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකක් මේ Wi-Fi ප්‍රොජෙක්ට් එකක්. ඉතින් Wi-Fi ප්‍රොජෙක්ට් එකට මම මේ ඔක්කොම හරි ගස්සලි කරලා මේ එස්ටිමේට් එක හදලා කරලා එයා ටිකක් ලොකු හොටෙල් එකක් ඒක බලලා ඒක ඉතින් මම සම්පූර්ණ මේ ෆ්ලෝ ප්ලෑන් එක ඇන්දා මෙයාට. ගෙස් කෙනෙක්නේ ෆ්ලෝ ප්ලෑන් එක ඇඳලා ඔක්කොම මාක් කරා මේ තැන් වලින් ඩ්‍රිල් වෙනවා මේ තැන් වලින් බ්‍රිජ් වෙනවා මේ තැන් වලට එන්නේ මේ වගේ ඩිවයිස් එකක් මේ ඩිවයිස් එකට මෙච්චර ප්‍රමාණයක් කවර් වෙනවා මේ ඩිවයිස් එකේ මේ ඉන්ටර්ෆියර් වෙනවා මේ ටික ඒ නිසා මේක මේ තැන්ට මේ දෙකක් එන්න ඕන කියලා මම මේක සම්පූර්ණ ෆ්ලෝ ප්ලෑන් එකක් ඇඳලා ප්ලෑන් එකේ වෙන මාක් කරා එරර්ස් එන තැන් මාක් කරා ඔක්කොම මාක් කරලා මම මේ මනුස්සයාට දුන්නා. තේරුණාද? ඉතින් මේ මනුස්සයා මේක බලලා සෑහෙන්න මේ ඇප්‍රීෂিয়েට් කරලා ඉවරලා එයා කිව්වා ඇත්තට මම මේක මේ දැම්ම කරන්න නෙමෙයි හිටියේ ටිකක් පසු කාලීනව කරන්න හිටියේ. නමුත් ඒ වෙලාවේ මට ඒක කන්ෆර්මේෂන් එක දුන්නා. මමත් හිතුවේ නෑ ඒක කන්ෆර්මේෂන් එක දෙයි කියලා. නමුත් ඒ වෙලේ ටක් ගාලා මට කන්ෆර්මේෂන් එක දුන්න රයිට් මේක කරන්නවා මේ දවසේ පටන් ගන්න මං මේක ටිකක් පහු ගිහිල්ලා පටන් ගන්න හිටියේ. නමුත් මට මේක දැක්කහම මාසෙත්න මේක කරන්න කියලා. ඒ කතාව කෙලින්ම කිව්වා. ඉතින් ඒ වගේ අර අපි ව්‍යංගාර්ථයෙන් යමක් කිව්වට එතනට අපි පෙන්නන යා ව්‍යංගාර්ථයෙන් කිව්වට අපි සොලියුෂන් එකක් මෙතනට කියපු දෙයට සොලියුෂන් එකක් දීලා තියෙනවා. ඒ වුණාම සමහර වෙලාවට ටක් ගාලා නොහිතුවත් ඒක ඉබේ ඒ වෙලාවේ එනවා මේක මං කරනවා කියන එක. තේරුණාද මං කියපු දේ දිලුම්? කසුනේ? ඔව් සර්. ඒකයි. ඕක ඔතෙන්ට විතරක් නෙමෙයි. ප්‍රැක්ටිකලි ආදේශ කරන්න. හරි. එහෙමනම් අපි යනවා තව අභ්‍යාසයකට. මම මේවා ලකුණු එවනවා වෙනම. ගෙදරට යන්නේ පේරන්ට්ස්ලට යන්නේ. එහෙම හොඳයිනේ. print එක අරගෙන මාක් කරලා envelope එක දාලා රශිනී කමක් නැහැ නේ. මං වෙනම දානවා පර්සනලි මේ මාක්ස් කියලා මේ ටික මයි ගාව මං තියාගන්න. right
අපි ලස්සන තව ප්‍රශ්නයක් ලියා ගමු. ඒ ප්‍රශ්නයෙන් පස්සේ මම ඔයගොල්ලන්ට දෙන අලුත් මාතෘකාවක් ලියන්න. ඉස්සෙල්ලා මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඕන. ලියා ගන්න අභ්‍යාසය ලියා ගන්න. 172.172 හොඳේ 172.168.172.1.120 මේක දැනට තාම ඔය ටික විතරයිනේ ලිව්වේ. මේක දැනට අර මං කියපු ලස්සන කොලයක කරලා දිලුම් රශිනි රසුනි අසුන්ත සඳලි මේක අර හැනා මම කියපු විදිහට ලස්සන කොලයක කරන්න ගන්න. කොලෙත් ලස්සනට කරන්න ඕන. අභ්‍යාසය කියලා දාලා. මේක ඉවරුණාට පස්සේ තමයි මම මේ මාතෘකාවට අදාළව මේක අලවන්න දෙන්නේ. අභ්‍යාසය 172.16.1.120 යන IP ලිපිනය සාය කියන්නකො සර් මේ මෙහෙට කරන්ට් එක නෑ ලයිට් නෑ අද කවද්ද? අද ඉරිදා. ඔව් ඉරිදා සාමාන්‍යයෙන් දිලු කරන්ට් කරන්ට් එක නෑ කියන්නේ සර් තියෙනවා අර මේ ඩිම් වෙලා. හොඳටම ඩිම් වෙලා තියෙන්නේ පොඩි දෙයක් නිකන් LED බල්බ් එකක් වගේ වැඩ කරගන්න පුළුවන්. අනිත් ඒවා බෑ. ඒත් සමහර ඒවා නිවෙනවා. ඒක තමයි සර් හරි කවන්නේ සර් කියන්නකො අභ්‍යාසය ලියන්න 172.16.1.120 172.16.1.120 යන IP ලිපිනය කිනම් ජාල පන්තියට අයත් වේද? පළවෙනි ප්‍රශ්නේ යන IP ලිපිනය කිනම් ජාල පන්තියට අයත් වේද? කිනම් ජාල පන්තියට අයත් වේද? ඊළඟ ප්‍රශ්නේ මෙහි ජාල ලිපිනය සහ විකාශ ලිපිනය ලියා දක්වන්න. මෙහි ජාල ලිපිනය සහ විකාශ ලිපිනය ලියා දක්වන්න. මෙහි ජාල ලිපිනය සහ විකාශ ලිපිනය ලියා දක්වන්න. දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ C පන්තියේ ජාල ලිපිනයක් උපයෝගී කොටගෙන සැකසිය හැකි උපරිම ජාල සංඛ්‍යාව කීයද? උපරිම උපජාල සංඛ්‍යාව කීයද?
උපරිම උපජාල සංඛ්‍යාව කීයද? right. හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ. ඉහත සඳහන් ජාල ලිපිනය උපකාර කොටගෙන 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 උපජාල 128ක් සකස් කිරීමට ඔන්න වැඩේ. උපජාල 128ක් සකස් කිරීමට කිසියම් ආයතනයකට අවශ්‍ය වී ඇත. 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 එහිදී සිදුවන සැකසුම මත එහිදී සිදුවන සැකසුම මත එහිදී සිදුවන සැකසුම මත network ID NID කියලා දාන්න. NID, NID, SID, SID, NID, SID සහ HID, HID වෙන්වෙන්ව කිසියම් ලිපිනයක් උපකාර කොටගෙන කිසියම් ලිපිනයක් උපකාර කොටගෙන පෙන්වන්න ප්‍රශ්නාංක 5. එහිදී එක් එක් උපජාලයකට වෙන්වන 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 එක් එක් උපජාලයකට වෙන්වන ලිපින ප්‍රමාණය කවරේද කියලා මේ පොතේ කවර නෙමෙයි හොඳේ කවරේද එක් එක් උපජාල ඊළඟ ප්‍රශ්නේ එක් උපජාලයක පැවතිය හැකි පරිගණක සංඛ්‍යාව කොපමණද? පරිගණක සංඛ්‍යාව කොපමණද? හත්වෙනි ප්‍රශ්නේ
එම උපජාලය සඳහා අයත්වන එම උපජාලය සඳහා අයත්වන එම උපජාලය සඳහා අයත්වන උපජාල ආවරණය උපජාල ආවරණය උපජාල ආවරණය කිනම් ආකාරයේ උපජාල ආවරණයක් වේද උපජාල ආවරණය කිනම් ආකාරයේ උපජාල ආවරණයක් වේද කිනම් ආකාරයේ උපජාල ආවරණයක් වේද අට කිනම් ආකාරයේ උපජාල ආවරණයක් වේද අටවෙනි ප්‍රශ්නේ එම උපජාල ආවරණය සටහන් පොතෙහි දක්වන්න එම උපජාල ආවරණය පිළිතුරු පතෙහි දක්වන්න එම උපජාල ආවරණය පිළිතුරු පතෙහි දක්වන්න එම උපජාල ආවරණය පිළිතුරු පතෙහි දක්වන්න රයිට් පොඩි කාලයක් දෙනවා විනාඩි 10ක් විතර දෙනවා බලමු මේකට උත්තර ටික හොයන්න පුළුවන්ද කියලා බලමු විනාඩි 10ක කාලයක් දෙනවා බලමු උත්තර හොයන්න පුළුවන්ද කියලා
වැඩේ ගැන අදහසක් තියෙනවද? කරන් යනවනේ වැඩේනේ. දිලුම් ඔව් සර්.
කෝ දිලුම් ගිහිල්ල ඔව් නේ සර්. අනිත් අය කරන් යනවානේ ඔව් සර්. තේරෙන්නේ නැහැ නේද? තේරෙන්නේ හරි එතකොට කසුනි කරන් යනවා සර්. කරන් යනවා නොතේරෙන තැනට යනකම් කරන් යන්නකො රශිනි කරගෙන යනවා සර්. හසුන්ත කරන්න යනවා සර්. රයිට් හැන කරන් යනවා නොතේරෙන තැනක්කෙයි නවත්තන්න තෙන්දී මට කියන්න සඳලි කොතනද නැවැත්තුවේ සඳලි කොතරත් නැවැත්තුවේ සරනේ සීපන්තියේ ජාල ලිපිනයක් උපයෝගය කරගෙන සැකසිය කියන්නේ සීපන්තිය කියන ක්ලාස්සීක අම්බරල දීල තියන ප්‍රශ්නය ඒක බැරි වෙන්න බෑනවාට ඒක බැරි වෙන්න බෑ කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඈ? කියන්නේ මොකක්ද කියලා? ඒ ප්‍රශ්නය අහන්නේ සීපන්තියේ ජාල ලිපිනයක් උපයෝගී කොටගෙන සැකරිය හැකි උපරිම උපජාල සංඛ්‍යාව කීයද උත්තරේ තියෙනවා ළඟම බලමු අනිත් අය කොහෙද නවතින්නේ කියලා උත්තරේ ළඟම තියෙන ඕකට උත්තරේ වාට පුළුවන් හොයාගන්න හොඳට හිතලා බලන්න ඕකට උත්තරේ වා ළඟම තියෙනවා හොඳට හිතලා බලන්න
මොකද මොකුත් තත්ත්වයක් තියෙනවද? සඳලි උත්තරේ හොයාගත්තද? 62යි සර්. බලමු. මගෙන් අහන්න එපා. ඔයාට ට්‍රස්ට් වෙන්න ඕන. සර් හතරවෙනි ප්‍රශ්නයයිත් කියන්න පුළුවන්ද? ඉහත සඳහන් ජාල ලිපිනය උපකාර කොටගෙන උපජාල 128ක් සකස් කිරීමට කිසියම් ආයතනයකට අවශ්‍ය වී ඇත. එහිදී සිදුවන සැකසුම මත network ID, NID, SID සහ HID වෙන්වෙන්ව කිසියම් ලිපිනයක් උපකාර කොටගෙන පෙන්වන්න. ඒ කියන්නේ දැන් ඔය රේන්ජ් එකේ ඔය උපජාලයට අදාළ මොකක්ද උපජාල 128ක් කියනනේ 128 උපජාල 128 මොහොකට හරි අදාළ IP address එකක් අරගෙන පෙන්වන්න කියනවා. network address එක, network ID එක, subnet ID එක සහ host ID එක. රශිනි කසුනි කොහෙද හිර වෙලා ඉන්නේ? සර් මේක වෙන් කරන්න බෑ. ඈ මොකද්ද කරන්න බෑ කියන්නේ? මේකේ ඔක්ටේට්ස් වලට SID එක වෙන් කරන්න තේරෙන්නේ නැහැ. ලාස්ට් ඔක්ටේට්ස් දෙකට. රශිනිට මොකද වෙලා තියෙන්නේ? ඒක කරාස මම මොකද්ද කරේ? අරකන්නේ ප්‍රශ්න කීයකට උත්තර ලිව්වද? 7කට ලිව්වා හරිතන්නේ සර්. very good. අසුන්ද தත්ත්වය මොකද? හතරවෙනි ප්‍රශ්නේ සර්. ඇනා සද්දයක් නැහැ. රයිට් කසුනි වා හිර වෙලා ඉන්නේ කොතනද? සර් SID එක වෙන් කරන්න තැන හිර වෙලා ඉන්නේ. හරි SID එක වෙන් කරන්න යන. හැනා හතරවෙනි ප්‍රශ්නේ. සඳලි කොහෙද හිර වෙලා ඉන්නේ? හතරවෙනි ප්‍රශ්නේ තමයි. හොඳයි. හරියට දන්නේ. හොඳයි. රශිනී දාන්න බලන්න මට උත්තරේ. රශිනී උත්තර ටික දාන්න බලන්න. ප්‍රශ්න 7කට ලියලා තියෙනවනේ දරුවා. හොඳයි. very good. මට දාන්න දුවේ උත්තරේ. අනිත් පොඩ්ඩක් නෑ ඕක හරියටම හරියන්න කියලා මං කියන්නේ නැහැ හොඳේ. ඕකට ලකුණු හම්බෙන්නේ නැහැ. ඕක හරියටම හරියන්න ඕන කියලා මගේ නියමයක් නැහැ. අනිත් එකත් කළම දාන්න. අනිත් එක කළම දාන්න.
සර් හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ ක්ලාස් C එකක ඉන්නේ. මොකද්ද හසන්ත? හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ තුන්වෙනි ප්‍රශ්නෙට අනුවනේ. නෑනේ. පළවෙනි ඉහත සඳහන් නෑ. ඉහත සඳහන් ජාල ලිපිනය උපකාර කොටගෙන. ඉහත සඳහන් ජාල ලිපිනය. එතකොට ඉහත සඳහන් ජාල ලිපිනේ මොකක්ද ඉහත සඳහන් ජාල ලිපිනේ? මොකක්ද මෙතන තියෙන සඳහන් වෙලා තියෙන ජාල ලිපිනේ? 172යි ඒකනේ. ඔව්. වෙන එක සඳහනක් නැහැනේ. මං හිතන්නේ රශිනී උත්තරේ දාලා තියෙන. මෙන්න දාලා ආයේ ඩිලීට් කරලා මොනවා කරලා දාන්න මේ දරුවා. බයෙන්න ඩිලීට් කරන්න එපා. එපා ඩිලීට් කරන්න. මම ඉන්න මට බලන්න ඕන ඔයා කරලා තියෙන මොනවද කියලා. බලමු. කිනම් ජාල පන්තියකට අයත් වේද? හරි. රයිට්. හොඳයි. ජාල ලිපිනය සහ විකාශ ලිපිනය දක්වන්න හරි. එකත් හරි. කරලා තියෙනවා. හරි. උපරිම ජාල සංඛ්‍යාව. ඒක වැරදිද? පොඩ්ඩක් එන්න. උපරිම උපජාල සංඛ්‍යාව. ඔන්න 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 ඔන්න. සීපන්තියේ ජාල ලිපිනයක් උපයෝගී කොටගෙන සැකසිය හැකි උපරිම උපජාල සංඛ්‍යාව කීයද? හිතන්න තැනක්. රයිට්. ඒකේ උත්තරේ වැරදි. හැබැයි මේක වැරද්දුවට නම් මම සමාවක් දෙන්නේ නැහැ. හරි? තේරුණා? රශිනී මේකට සමාවක් නැහැ. හරිද? අනිත් මොනවා වැරද්දුවත් මම සමාව දෙනවා. මේකට සමාවක් නැහැ. කාටවත් ඕකට සමාවක් නැහැ. අන්න ඊට පස්සේ මොකද්ද මේ කතාව? හතරවෙනි ප්‍රශ්නේ. ඒකට 64යි එන්නේ. මොකටද 64ක් එන්නේ? උපරිම උපජාල සංඛ්‍යාව. ඒකට අර බොරු උත්තරයක් දැම්මේ මොකටද? ඒක පෙරපු ඒකේ IP ලිපින සංඛ්‍යාවනේ එහෙම වුණත් එන්නේ. දෙනවා දෙකක් මං අල්ලනවා. ඒ දෙක පටලවිලා. රයිට් ඉන්නකෝ බලන්න. රශිනීගේ වැඩේ කෝ බලන්න රශිනී. හොඳ වැඩක් කරලා තියෙනවා. හතරවෙනි එකත් හරි. පස්වෙනි එක. ඔන්න පුතේ පස්වෙනි එකේදී ඔයා වැරද්දක් කරගෙන තියෙනවා. 5 සහ 6 ඔයා වැරද්දක් කරලා තියෙනවා. 5 6 හත්වෙනි එක එම උපජාලය සඳහා අයත් වන උපජාල ආවරණය කිනම් ආකාර උපජාල ආවරණයක් වේද? ඒකත් වරද්දගෙන. ඒකයි මං කිව්වේ. හත්වෙනි ප්‍රශ්නේ මං අහලා තින්නේ එම උපජාලය සඳහා අයත් වන උපජාල ආවරණය කිනම් ආකාරයේ උපජාල ආවරණයක් වේද? හත්වෙනි ප්‍රශ්නේ. ඔයා හතරත් ලස්සනට කරලා තියෙනවා. මම තුන්වෙනි එක ගැන සමාවක් දෙන්නේ නැහැ කිව්වම තුන්වෙනි එකේ උත්තරෙත් ටිකක් ආසන්නව කිව්වා. හරි. ආසන්නව කිව්වා. මං කියන්නේ 100% හරි කියලා වෙනට ආසන්නව කිව්වා. මට ඒ නිසා මුකුත් කියන්න බෑ.
හරිද? මෙන්න මේ කවුද මේ දයාන්? සර් කරන්ට් එක දැන් ආවේ. ප්‍රශ්නෙට උත්තර දෙවෙනි ප්‍රශ්නේ රවුටරේ IP එක ගැන අදහසක් නැහැ. අන්න බලන්නකෝ දයාන්. දයන් ඉන්දිය නෑනේ සර්. ඈ මොකද්ද මේ කවුද කිව්වේ? දයන් ඉන්දිය නෑනේ සර්. දයන් හිටියේ නෑ. දයන්ට මං හිතන්නේ පව ගිහිල්ලා. දයන්ට පව ප්‍රශ්නයක් එන්නේ නැති අදාළ තියෙන සර් කරන්ට් එක දැන් ආවේ අර කලින් ටිකේ උත්තරේ වලා. හරි. කලින් ටිකේ උත්තරේ වලා. එහෙම වුණාම මොකුත් කියන්න බෑනේ. ඒ කියන්නේ ඒ වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැති. රශිනී මං අහන්නේ 6 වෙනි ප්‍රශ්නේ නෑ 5යි 6යි අතාරින්නකෝ 5යි 6යි අතාරින්න. ඒකට කමක් නෑ. ඒවා හතරත් කරලා තිනවා හොඳටම කරලා තිනවා. 7 වෙනි ප්‍රශ්නේ එම උපජාලය සඳහා අයත් වන උපජාල ආවරණය කිනම් ආකාරයේ උපජාල ආවරණයක් වේද? අදාළ උපජාල ආවරණය කුමක්දයි දක්වන්න. කස්ටම් සබ්නෙට් මාස්ක් එකක් ඒක. දැන්ද මතක් වුණේ? අර උපජාලයක් ගැන. දැන්ද මතක් වුණේ? ඔව්. එතකොට උපජාල ආවරණය මොකක්ද? කස්ටම් සබ්නෙට් මාස්ක් එක මොකක්ද දෙන්න ඕන? ඒක හදලා මට එවන්න කස්ටම් සබ්නෙට් මොකද අදාළ උපජාල ආවරණය කුමක්දයි දක්වන්න. හරි සර්. ඒක හදලා එවන්න මට. කෝ හතරක් ඉන්නවා. 4 දෙනෙක් ඉන්නවා. රයිට්. හොඳයි අපි ප්‍රශ්නෙට බහිමු. නේද? ප්‍රශ්නෙට බහිමු. මොකද්ද වෙලා තියෙන්නේ කියන තැන අපි බලමු. මම දැන් ප්‍රශ්නෙට එනවා. දැන් හසුන්තල කොයි හරියද ඉන්නේ? හසුන්ත සඳලි සහ කසුනි කොයි හරියද ඉන්නේ තාම? මම 4 කරා 5ත් කර 4 කරා 5ත් කරනවා. 6 7 විතරයි තියෙන්නේ. 6 7 තත්ත්වය මොකද? පුළුවන්ද? තාම බැලුවේ නෑ සර්. තාම බැලුවේ නෑ. හසුන්ද? හසුන්ත? සඳලි? සඳලි කොයි හරියද ඉන්නේ? සර් කියලා දෙන්න. සර්ට කියලා දෙනවා?
කියලා දෙන්න කියලා කිව්වේ. මං හිතුවා මං සර්ට කියලා දෙන්නම් කියලා. රයිට්. කො හසුන්තගේ සද්දයක් නැහැ. හසුන්ත මට කියන්න කොහෙද ඉන්නේ කියලා. හරි. රශිනි ගොඩක් දුරට ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නේ. හරිද? රශිනි ආපු ගමන හරි. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. 172 16 1 120 යන IP ලිපිනේ කිනම් ජාල පන්තියකට අයත් වේද? කියන්න බලන්න මොන ජාල පන්තියකටද අයත් වෙන්නේ කියලා? B class. right. B class. මෙහි ජාල ලිපිනය සහ විකාශ ලිපිනය කුමක්ද? මට උත්තරය දෙන්න ඕන සඳලි. ජාල ලිපිනය 172.16.0.0. හරි. විකාශ ලිපිනය 172.16.155.155. හරි. right. ඊළඟට අහනවා C පන්තියේ ජාල ලිපිනයක් උපයෝගී කොටගෙන සැකසිය හැකි උපරිම උපජාල සංඛ්‍යාව කීයද? කීයද? 64. 62. උත්තර දෙකක්. 128යි. 128යි කියනවා 62යි කියනවා 64යි කියනවා. මෙන්න මතකද අපි මේක ඊයේ කරා? මතකද මේ වගුව ඊයේ කරා? ඔව් සර්. ඔව් මෙන්න බලන්න මේකේ තියෙනවා සබ්නෙට්ස් හදන්න පුළුවන්. මේ දැන් මේ තින්නේ මං මාතෘකාව දුන්නා C පන්තියේ මාතෘකාව දුන්නේ මොකද? C පන්තියට අයත් සියලු උපජාල ආවරණ. එහෙමනේ කිව්වේ මාතෘකාව ඊයේ දුන්නේ. ඔව්. රයිට්. එතකොට මේ තියෙන්නේ C පන්තිය ගැනනේ. මේ තියෙන්නේ කිසියම් උපජාලයකට අයත් ලිපිනයකයි උපකල්පනය කරන්න. රයිට් උපකල්පනය කරා. සබ්නෙට්ස් තියෙනවා. ඒ දීපු ඇඩ්‍රස් එක අනුව හදන්න පුළුවන් සබ්නෙට්ස් තියෙනවා. එකක් හැදුවොත් network ID සංඛ්‍යාව සබ්නෙට් බිට්ස් කීයක් වෙනස් වෙනවද? host bits කීයක් වෙනස් වෙනවද? addresses කීයක් හැදෙනවද? computers කීයක් හැදෙනවද? subnet mask එක මොකක්ද? subnet දෙකක් වෙනස් subnet දෙකක් හැදෙනවා නම් මොනවද වෙනස් වෙන්නේ? subnet 4ක් හැදෙනවා නම් 8ක් හැදෙනවා නම් 16ක් හැදෙනවා නම් 32ක් හැදෙනවා නම් 64ක් හැදෙනවා නම් වෙනස් වෙන subnet bit ගාන කීයද? 6යි. host ID host bit ගාන 2යි. addresses 4යි. computers 2යි. subnet 128ක් වෙනවා නම් subnet bit කීයක් වෙනස් වෙනවද? 7ක් වෙනස් වෙනවා. host bit කීයද? 1යි වෙනස් වෙන්නේ. addresses කීයක් හදන්න පුළුවන්ද? address 2යි. computers කීයකට දෙන්න පුළුවන්ද? කීයකටත් දෙන්න බෑ. ඇයි? ඒ address දෙක යනවා මොකටද? broadcast එකටයි මේ net එක. network එකට. එතකොට ඒ දෙකට ගියාම computer එකකට දෙන්න පුළුවන්ද? බෑ. computers තියනවද දෙන්න? නෑ. එතකොට හදන්න පුළුවන් උපරිම උපජාල සංඛ්‍යාව කීයද? උපරිම උපජාල සංඛ්‍යාව කීයද හදන්න පුළුවන්? 64යි. 128ක් හදන්න බෑ. 128ක් හදලා අපිට පරිගණකයකට පාවිච්චි කරන්න පුළුවන්ද? බෑනේ. අපි 128ක් හදලා ඉවරලා එකක් බ්‍රෝඩ්කාස්ට් එකටයි සහ අනිත් එක මේ නෙට්වර්ක් එකටයි දුන්නාට පස්සේ කම්පියුටර්ස් තියනවද දෙන්න නෑ. මුකුත් නෑ. ඉතුරු වෙන්නේ නෑ. nothing. ඒ නිසා හදන්න පුළුවන් උපරිම උපජාල සංඛ්‍යාව කීයද? 64යි ක්ලාස් C IP එකේ. පැහැදිලිද මේ කතාව? ඔව් සර්. සඳලි? ඔව් සර්. සඳලි පැහැදිලිද? පැහැදිලි සර්. අර මේ 128ත් 191ත් අතර පරාසෙනිස්ස තියෙන B class එක. ඔව්. එතකොට සර් මේ ඒ අර ඒ අතර තියෙන ගැප් එක නේද සර් සාමාන්‍යයෙන් උපජාල වලට? ඒ කියන්නේ උපජාල ඔව්. එතන අර ඒ කියන්නේ අර
මේ ගැප් එකේ ඉන්නේ 63 වගේනේ. එතකොට එතන අර පරිගණක සංඛ්‍යාව එකතු වෙනකොට නෑ මේ උපජාල සංඛ්‍යාව එකතු වෙනකොට ඒකට අර වැඩිපුර එකක් එකතු වෙලා එහෙමද සර් මං අනිත් ඒවා ගැන එහෙම මට තේරෙන්නේ නැහැ ඔය අහන එක. හ්ම්. හරි සර් කමන්නේ කියලා දෙන්නකෝ. නෑ ඔය අහපු දෙයක මට තේරුන්නේ නැහැ. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ සර්. එයා අනිස අර දැන් පරාස තියෙනනේ සර් ක්ලාසස් වලට අයත් මේ ඒවට අනුව දහනවා ඒ පරාසයන් ඇතුලේ දහනවා මේ ඔය දැන් අර අයත් වෙන ලිපින ප්‍රමාණය ඒව වෙනස් වෙන්නේ. ඕ මෙහෙමයි. අයත් වෙන ලිපින ප්‍රමාණය වෙනස් වෙන්නේ සඳලි දැන් අපි උපජාලයක් හැදුවාම ඒ උපජාලයකට එනවනේ නෙට්වර්ක් ID එකක් සහ සබ්නෙට් ID එක. ඒ නෙට්වර්ක් ID එකට සහ සබ්නෙට් ID එකට නෙට්වර්ක් ID එක කොහොමද තියෙනවා ඕනම එක. සබ්නෙට් ID එකට කිසියම් බිට් සංඛ්‍යාවක් වෙන් වුණාට පස්සේ ඉතුරු වෙන බිට් ප්‍රමාණය ගත්තාම අන්න ඒ ඉතුරු වෙන බිට් ප්‍රමාණය අතර පරාසය තමයි මේකේ හැදෙන ලිපින සංඛ්‍යාවට එන්නේ. අපි හිතමු බිට් 4ක් ඉතුරු වුණා කියලා. ඒ බිට් 4 ඒ බිට් 4ට දෙන්න පුළුවන් අවම වටිනාකම කීයද? අපි බිට් 4ක් ගත්තොත් ඒ බිට් 4ට දෙන්න පුළුවන් අවම වටිනාකම කීයද? 0.4ක්නේ. ඒ වගේ මේ බිට් 4ට දෙන්න පුළුවන් උපරිම වටිනාකම කීයද? 1/4ක්. එතන ඔය දෙක අතර තියෙනවානේ පරාසයක්. ඔය දෙක අතර තියෙන පරාසයක්. මේ 0.4යි 1/4යි අතර තියෙන පරාසය. ඔන්න ඔය පරාසය අතර තමයි ඔය පරාසය අතර තියෙන IP ලිපින සංඛ්‍යාව තමයි අපිට ඉෂුව කරන්න පුළුවන් IP ලිපින සංඛ්‍යාව විදියට එන්නේ. එතකොට ඒ සංඛ්‍යාවෙන් දෙකක් අඩු වුණාම ඒ සංඛ්‍යාවෙන් දෙකක් අඩු වෙනවා. මොකටද දෙකක් අඩු වෙන්නේ? එකක් නිතරම බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකට එකක් අයින් වෙනවා. අනිත් එක නිතරම නෙට්වර්ක් ඇඩ්‍රස් එකට එක IP එකක් අයින් වෙනවා. IP දෙකක් අනිවාර්යෙන් අයින් වෙනවා. ඒ අයින් වුණාට පස්සේ ඉතුරු වෙන සංඛ්‍යාව තමයි මේ පරිගණක වලට දෙන්න පුළුවන් IP ලිපින සංඛ්‍යාව හැටියට සලකන්න. රයිට් හොඳයි කවන්නේ සඳලි ඔයා දැනට ওই විදියට අහන් ඉන්න. අපි දැන් බදාදා නේද අපි කතා කරේ බදාදා බදාදා 10ටනේ. ඒ වෙලාවේදී අපි මේක සාකච්ඡා කරමු. මම කියලා දෙන්නම් මොකක්ද වෙන්න ඕන කොහොමද වෙන්නේ කියන එක. හරි. දැන් හසුන්ටත් නැහැ. හසුන්ටත් ගිහිල්ලා. රයිට්. කමක් නැහැ. දැන් සඳලිට සහ කාටද කසුනිට තේරුණානේ මේ මෙතන 64 ආවේ කොහොමද කියලා? ඔව් සර්. රෂින්ට තේරුණා. ඔව් සර්. රෂින්ට තේරෙන්න ඕන මොකද රෂින් ඉස්සෙල්ලා මට වැඩේ වරද්දගෙන ඉවරලා ආපහු කටින් උත්තරේ දුන්නා. නේද? ඉහත සඳහන් B පන්තියේ ජාල ලිපිනයේ ඉහත සඳහන් ජාල ලිපිනයේ උපකාර කොටගෙන උපජාල 128ක් සකස් කිරීමට කිසියම් ජාලයකට කිසියම් ආයතනයකට අවශ්‍ය වී ඇත. එහිදී සිදුවන සැකසුම මත නෙට්වර්ක් ID, සබ්නෙට් ID සහ හොස්ට් ID වෙන්වෙන්ව කිසියම් ලිපිනයක් උපකාර කොටගෙන පෙන්වන්න. right. එතකොට කිසියම් ලිපිනයක් උපකාර කොටගෙන කිසියම් ලිපිනයක් කියන්නේ මේ රේන්ජ් එකේ එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ තියෙන 120 ගන්නත් පුළුවන්. උපජාල එතන උපජාල ලිපිනයයි උපජාල අංකය සහ නෙට්වර්ක් ID එක ඊට පස්සේ හොස්ට් ID එක සහ SID එකනේ පෙන්නන්න ඕන. එතකොට මේ ටික කඩා ගන්න වෙනවා අපිට බයිනරිස් වලට. 172 කඩා ගන්න වෙනවා බයිනරිස් වලට. 172 බයිනරිස් වලට කඩා ගත්තාම කීයද? 1.0යි
1.1.2 ඊළඟට 16 කැඩුවාම 3.1.04 ඊට පස්සේ 1 කැඩුවාම 0.1 ඊට පස්සේ 120 කැඩුවාම 0.114 0.3 right දැන් මෙතන කියන්නේ උපජාල කීයක්ද උපජාල කීයක්ද 128ක් සකස් කරන්න. දැන් මුලින්ම මොකද්ද කරන්නේ? මුලින්ම මෙතන network ID එක හොයාගන්න ඕන. මොකද්ද මෙතන network ID එක වෙන්නේ? පළවෙනි බිට් 24 හරියටම හරි. පළවෙනි බිට් කීයද? 16 ඈ? පළවෙනි පිට 16 වෙනක පළවෙනි බිට් 16 ප්‍රශ්නෙට හිටි ගමන් අමතක වෙනවා. ආ? පොඩ්ඩක් යනවා නේ එහෙම. ඔව් සර් net ID. ඊට කමන්නේ නැහැ රශිනි වැඩ ටික කරන් යන හොඳට. මං හිතුවට වඩා මේ ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙනවා රශිනි. මං හිතුවට වඩා දෙයක් කරලා තියෙනවා. හොඳයි. very good. ඊළඟට අහනවා මොකද්ද මේ උපජාල 128ක් සකස් කරන්න. උපජාල 128ක් කියන්නේ දෙකේ කීවෙනි බලයද? 7 වෙනි බලය. දෙකේ 7 වෙනි බලය. දෙකේ 7 වෙනි බලය එනවා නම් අපි දෙකේ 7 කියන්නේ හොස් බීට් කීයක් වෙන් වෙන්න ඕනද? 7යි. ඈ? හොස් බීට් කීයක් වෙන් වෙනවද? අපි ඒ විදිහට කියලා දුන්නා. ඔන්න වෙන් වෙච්ච විදිය network ID SID සහ HID තේරුණාද? ඔව් සර්. අසුනේ? ඔව් සර්. ඔන්න තේරුණා. ඔන්න දැන් වැඩේ. ඊට පස්සේ අහනවා මෙහි එක් එක් උපජාලයකට වෙන්වන ලිපින ප්‍රමාණය කවරේද? ලිපින ප්‍රමාණය කවරේද කියලා අහන්න. 258යි. ලිපින ප්‍රමාණය කවරේද? 258ක් වෙන්නේ කොහොමද? සර් මේ පස්සේ තියෙන HID එකේ බිට්ස් ගත්තම ඒකේ මේ ලාස්ට් ඔක්ටේට් සටෙන් 256යි. මේ ඊට කලින් ඔක්ටේට් එකේ එක බිට් එකයිනේ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක 0.1 විතරයි වෙන්න පුළුවන්. එතන 2යි 258. නෑ. එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි. මෙතන දෙකේ මෙතන ඔක්ටේට් කීයක් තියෙනවද? ඔක්කොම ඔක්ටේට් නෑ නෑ sorry ඔක්ටේට්ස් නෙමෙයි බිට්ස් කීයක් තියෙනවද මෙතන HID එකට? 9යි. 9යි. ආ? ඔව්. දෙකේ 9 කීයද? ආ? 81යි. දෙකේ 9 81යි. දෙකේ 9 කීයද?
512යි. ඔවුලෙස අතන බිට් එක වෙනස් වෙනවා කියන්නේ දෙකේ බලයක් වැඩි වෙනවානේ. ඔව්. 2 9 කියන්නේ 512යි. නෙට්වර්ක් ඇඩ්‍රස් එතකොට මෙතන මේ උපජාලයකට උපජාලේ IPs කීයක් ඉෂු වෙනවද? 512. 512යි. IPs 512ක් ඉෂු වෙනවා. එතකොට මේකෙන් මැෂින්ස් කීයක්ද දෙන්න පුළුවන්? 510යි. ආ? කීයද? 510යි. 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 පැවතිය හැකි පරිගණක සංඛ්‍යාව 510යි. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නේ එම උපජාලය සඳහා අයත් වන උපජාල ආවරණය කිනම් ආකාරයේ උපජාල ආවරණයක්? මොනවද මොන වගේ සබ්නෙට් මාස්ක් එකක්ද මෙතන දෙන්න පුළුවන්? කස්ටම් සබ්නෙට් මාස්ක් එකක් අපි ඒ කතා කරා. මෙයාට දෙන්න පුළුවන්. ඒ කියන්නේ උපජාලයක් තියෙනවා නම් උපජාලයට දෙන්න පුළුවන් මොකද්ද? කස්ටම් සබ්නෙට් මාස්ක් එකක්. තනි ජාලයක් විතරක් තියෙනවා නම් එයාට දෙන්න පුළුවන් ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක. තේරුණාද හසුන්ත? කසුනි? ඔව් සර්. අදාළ උපජාල ආවරණය කුමක්ද? දක්වන්න. මොකක්ද අදාළ උපජාල ආවරණය? මෙන්න අදාළ උපජාල ආවරණය. මෙන්න අදාළ උපජාල ආවරණය. කස්ටම් සබ්නෙට් මාස්ක් එක. තේරුණාද? ඔව් සර්. හසුන්ත? ඔව් සර්. හොඳටම පැහැදිලිද දැන් මේක? ඔව් සර්. හසුන්තට පැහැදිලිද මේ කතා කරපු දේ? ඔව් සර්. හරි. ලියා ගන්න මාතෘකාව B පන්තිය උපජාලකරණය. B පන්තිය උපජාලකරණය. ඔක තමයි මාතෘකාව. B පන්තිය උපජාලකරණය. B පන්ති උපජාලකරණය. මේ B පන්ති උපජාලකරණය කිරීම මම කරේ කොහොමද? අභ්‍යාසකින්. දැන් මේ අභ්‍යාස ගැන හොඳටම තේරුණා ඔයගොල්ලන්ට. මේ අභ්‍යාස තීච්ච වැරදි ටික හදාගෙන අර ලස්සනට කරලා තීච්ච අභ්‍යාසේ මෙතනින් අලව ගන්න. රාශිනේ, කසුනි, සඳලි, හසුන්ත. පැහැදිලිද මං කියපු දේ? ඔව් සර්. ඩවුට්ස් මොනවා හරි තියෙනවද? No doubts. එහෙමද? නෑ සර්. No doubts. කසුනි? No doubts. No doubts. එච්චරයි. හසුන්ත? අවුලක් නෑ සර්. හා?
අවුලක් නෑ එල්සි. අවුලක් නෑ. ඔයාට අවුලක් නැත්තම් මටත් අවුලක් නෑ. අවුලක් නෑ කියන තැන මට තේරෙනවා පොඩි අවුලක් තියෙනවා කියලා. අසුන්. ටිකක් අවුලක් තියාගන්න බෑ පුතේ. මගෙන් අහන්න ඕන. ගැටලුවක් තියෙන නම් අහන්න ඕන. සඳලි මොකද දත්තේ? ඔන්න ප්‍රශ්නේ තේරුණා. ආ ආයෙ ප්‍රශ්නයක් දුන්නොත් අවුල් වෙයිද නැද්ද? බෑ එහෙම බෑ. දැන් මේක හදාගෙන එනකොට අඟහරුවාදට තව ප්‍රශ්නයක් ඔළුවට මං අදාරිනවා. දැන් ඉස්සරහා දේවල් යන්නේ ප්‍රශ්නත් එක්ක. ප්‍රශ්න අතාරින ඔළුවට මං තියලා. රයිට්. කමන්නේ. සඳලි වාට තියෙන ගැටලු ටික අපි බදාදට කතා කරමු. සඳලි සහ හැනා නෑනේ. හැනත් එක්කත් කතා කරගෙන බදාද ක්ලාස් එකට 10ට අපි 10 ඉඳන් 12 11 මාරු විතර නිකන් එක්ස්ට්‍රා එකක් මං කරන්න කියලා දෙන්න. ඔයා සහ හැනා අනිත් ඕනම කෙනෙකුට එකට ජොයින් වෙන්න පුළුවන්. රශිනී, කසුනි, හසුන්ත අනිත් අයටත් කියන්න තියෙන ගැටලු කතා කරන්න එකට ජොයින් වෙන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් මේ ක්ලාස් එක කරන්න මේ දෙන්න වෙනුවෙන්. තියෙන ප්‍රශ්න අනිත් අයටත් කතා කරන්න පුළුවන්. අලුත් පාඩමක් නෙමෙයි කරන්නේ. right. එහෙමනම් ඔන්න මාතෘකාව ලියා ගන්න. B පන්තිය උපජාලකරණය කියලා. class B subnetting කියලා ලියලා මේ අභ්‍යාසය හරියට වැරදි ටික හදාගෙන මෙතනින් අලව ගන්න ඕන. අලවගෙන අපි අඟහරුවාදා උදේ 5ට හම්බ වෙනවා. එතකන් හැමෝටම කියනවා ප්‍රවේශමෙන් ඉන්න කියලා. හැමෝටම කියනවා ප්‍රවේශමෙන් ඉන්න කියලා. හැමෝටම සුබ දවසක්. එහෙනම් දරුවනේ අපි හම්බ වෙනවා අඟහරුවාදා උදේ 5ට. සුබ දවසක් සර්. හරි පුතේ. එසේ වේවා. Thank you, sir. වෙල්කම් පුතා. බයි බයි. අසුන්ත